ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත්ථ නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියාති වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැම කෙනෙකුටම හොඳට අහලා පුරුදුයි මේ ධම්මපදයේ සඳහන් වෙන ගාථාවක් ධම්මපදයේ සඳහන් වෙන වර්ගය පිළිබඳව මට මේ මොහොතේ මතකයට එන්නේ නැහැ. නමුත් ධම්මපදයේ සඳහන් වෙන වටිනා කියන ගාථාවක්. මේ ගාථාවෙන් කියන්නේ ඊටාම වටින ධර්ම කාරණා කීපයක් පිළිබඳව බුද්ධ කාලයේ ස්වාමින් වහන්සේලා 500 නමක් අනිත්‍ය පිළිබඳව විතරක් මෙනෙහි කරමින් භාවනා කළා. දුක්ඛ ලක්ෂණය නැතුව අනාත්ම ලක්ෂණය නැතුව අනිත්‍ය ලක්ෂණය ගැන විතරක් මෙනෙහි කරමින් භාවනා කළා. ඉතින් උන්වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගාථාවක්. උන්වහන්සේලා රහත් ඵලයටපත් වුණා අනිත්‍ය දර්ශනය විතරක්ම අවබෝධ කරගෙන. ඉතින් මේ අනිත්‍ය පිළිබඳ සඳහන් වෙන ගාථාව තමයි මාතෘකා කළේ. මං හිතන්නේ හැමෝටම පාඩම් තියෙන ගාථාවක් මේ. ඉස්සෙල්ලම කියනවා සබ්බේ සංඛාරා අනිච්චාති. සබ්බේ කියන වචනේ දන්නවනේ. මොකද්ද තේරුම? සියලු. සංඛාරා කියලා කියන්නේ සංස්කාර. සංස්කාර කියන්නේ මොනවද? සකස් වූ දේවල් හේතුන්ගෙන් සකස් වූ දෙයක් කියන එකයි සංස්කාර. සංස්කාර කියන pāli වචනෙට තේරුම් රාශියක් තියෙනවා. ඒ නිසා ඒ තේරුම් පිළිබඳවත් ඉස්සෙල්ලාම සිහිපත් කරන්නට කැමැතියි. දැන් අපි දැකලා තියෙනවා මලගෙවල් වල එහෙම ගහලා තියෙනවා සබ්බේ සංඛාරා අනිච්චාති. සියලු සංස්කාරයෝ අනිත්‍යය කියලා. ඒ කියන්නේ එතන සංස්කාර කියන්නේ හේතුන්ගෙන් හටගත් දේවල් කියන එක. හිත ඇති දේවල්, හිත නැති දේවල්. ඒ කියන්නේ ජීවි, අජීවි. තවත් කිව්වොත් සවිඥානික, අවිඥානික. ඔය හැම දෙයකටම කියනවා සංස්කාර. එහෙනම් හේතුන්ගෙන් හටගත්ත සෑම දෙයක්ම
සංස්කාර හේතුන්ගෙන් හටගත් නැති දේවල් ලෝකේ තියෙන ඊටාම අඩුවෙන් හේතුන්ගෙන් හටගත් නැති දේවල් අතර එකක් තමයි නිවනට හේතුවක් නැහැ. ඒක නිසා එක සංස්කාර කියන කොටසට අයිති වෙන්නේ නැහැ නිවන. ඊළඟට සෝතාපට්ටි ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරිහත් ඵලය මේවා සංස්කාර කියන කොටසට අයිති වෙන්නේ නැහැ. ඒ ලෝකෝත්තර ධර්ම හැර ලෝකේ තියෙන හැම දෙයක්ම සංස්කාර කියන කොටසට අයිති වෙනවා. ඒ වගේම තව සංස්කාර කියලා කියනවා කුණු ගොඩවල් වලට. හොඳට මතකෙ තියාගන්න. කුණු ගොඩවල් වලට. ඔය කුණු ගොඩවල් එකතු කරන කොටත් පරණ කඩදාසිය රෝම එකතු කරන කොටත් මිනිස්සු සාමාන්‍යයෙන් කියන්නේ සංස්කාර ගොඩ ගහනවා කියලා. අර බුද්ධ දේශනාවක් තියෙනවා යතා සංඛාර ධානස්මින් උච්චිතස්මින් මහා පතේ. ඒ කියන්නේ පාර අයිනේ තියෙනවා කුණු ඒක රාශී වෙන වතුර වලක් නැත්තම් ඇලක් තියෙනවා කුණු ඒක රාශි වෙන. අන්නේ ඇලේ කුණු ඒක රාශි වෙනවා කියන්න භාවිතා කරලා තියෙන්නේ සංඛාර කියන වචනේ. එහෙනම් කුණු ගොඩවල් වලටත් කියනවා සංස්කාර කියලා pāli භාෂාවෙන්. කුණු ගොඩවල් වලට සංස්කාර කියන වචනය pāli භාෂාවෙන් භාවිතා කරනවා. ඒ වගේම බලන්න පංච උපාදානස්කන්ධයේ තියෙනවානේ සංස්කාර කියන වචනය. රූප වේදනා සංඥා සංඛාර. එතන සංස්කාර කියන්නේ මොකටද? එතන සංස්කාර කියන්නේ හේතුන්ගෙන් හටගත් දේවල් කියන තේරුමෙන් නෙමෙයි. අර සබ්බේ සංඛාරා කියලා කිව්වේ හේතුන්ගෙන් හටගත් දේ අනිත්‍යයි. නමුත් පංච උපාදානස්කන්ධේ සංස්කාර කිව්වේ හේතුන්ගෙන් හටගත් දේවල් කියන අර්ථයෙන් නෙමෙයි. පංච උපාදානස්කන්ධේ සංස්කාර කියන වචනේ භාවිතා කළේ චේතනාව හඳුන්වන්නට. චේතනාව කියලා කියන්නේ සිතුවිලි. අර සංස්කාර විස්තර කරනකොට සූත්‍ර දේශනාවලදී බුදුරජාණන් වහන්සේ කියන්නෙම චෛමේ භික්කවේ චේතනා කාය. මහන්නි චේතනා සමූහ 6කි. අන සූත්‍රවල සංඛාර පංච උපාදානස්කන්ධේ සංඛාර කියන වචනේ විස්තර කරන්නේ චෛමේ භික්ඛවේ චේතනා කාය. මහණෙනි චේතනා සමූහ 6කි කියලා. ඒ මොනවද? රූප සංචේතනා. ඒ කියන්නේ රූප පිළිබඳව පහළ වෙන සිතුවිලි. සද්ද සංචේතනා. ශබ්දයන් පිළිබඳ පහළ වෙන සිතුවිලි. ගන්ධ සංචේතනා. ගන්ධය පිළිබඳ පහළ වෙන සිතුවිලි. රස සංචේතනා. රසය පිළිබඳ පහළ වෙන සිතුවිලි. පොට්ටබ්බ සංචේතනා. ස්පර්ශයන් පිළිබඳ පහළ වෙන සිතුවිලි. ඊළඟට ධම්ම සංචේතනා. ධම්ම සංචේතනා කියන්නේ සිතුවිලි පිළිබඳව පහළ වෙන සිතුවිලි. ධම්ම කියන්නේ සිතුවිලිනේ හිතට එන. ඉතින් එහෙනම් අන්නේ චේතනාවන්ට තමයි පංච උපාදානස්කන්ධයේදී සංඛාර කියන්නේ. සූත්‍ර දේශනාවලට අනුව එක තේරුම් ගන්න එක හරීම සරලයි. එයි චේතනා සමූහ 6යි. නැත්තම් චේතනා කොටස් 6යි. අභිධර්මයට අනුව ඒ වචන තේරුම් ගන්න එක ටිකක් සංකීර්ණයි. සමහර කෙනෙකුට
හරියටම මතක තියාගන්න බැරි වෙන්නත් පුළුවනි. එයයි අභිධර්මයට අනුව සංඛාර කිව්වහම තියෙනවා සිතුවිලි 50ක් තියෙනවනේ. සම 50 චෛතසික 50ක් තියෙනවා කියලා මතක තියාගත්තට 50 මොකද්ද කියලා පාඩම් කරගන්න සමහර කෙනෙකුට පාඩම් හිටින්නේ නැහැ. ඒක පාඩම් කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. සමහර විට පාඩම් කරගත්තත් ඒකේ තියෙන වචන හරියට තේරුම් ගන්න සමහර විට දීර්ඝ කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ වචන හරියටම නිර්වුල්වම මොනවද මේ කියන එක තේරුම් ගන්න. හැබැයි ඉතින් ක්‍රම දෙකෙන් එකකට ඉගෙන ගත්තාම හරි. එක්ක සූත්‍ර ක්‍රමයට ඉගෙන ගන්නවා නැත්නම් අභිධර්ම ක්‍රමයට ඉගෙන ගන්නවා. ක්‍රම දෙකෙන් කොයි විදිහකට ඉගෙන ගත්තත් ඒක ධර්මාවබෝධ කරන්න බාධාවක් වෙන්නේ. මොකද සාමාන්‍යයෙන් නුවණ තියන අයට කියලා තියෙන්නේ සෞත්‍රාන්තික ක්‍රමය. ඒ කියන්නේ සූත්‍ර දේශනාවලට අනුව ඉගෙනගෙන විදර්ශනා වැඩිම. ඊටාම තීක්ෂණ නුවණ තියන අයට තමයි තියෙන්නේ ආභිධම්මික ක්‍රමය. ආභිධම්මික ක්‍රමය කිව්වේ අභිධර්මයට අනුව ඉගෙනගෙන විදර්ශනා වැඩිම. ඉතින් Taman තේරුම් ගන්න ඕනි Taman සාමාන්‍ය නුවණ තියෙන කෙනෙක්ද ඊටාම තීක්ෂණ නුවණ තියෙන කෙනෙක්ද කියලා තේරුම් අරගෙන Tamanට ඒක හොඳයි කියලා හිතෙන ක්‍රමයකට ඉගෙන ගන්නවා. හැබැයි මොන විදිහට ඉගෙන ගත්තත් ඒක ධර්මාවබෝධයට මොන විදිහටවත්ම බාධාවක් පිණිස පවතින්නේ නැහැ. ඒ ක්‍රම දෙකෙන් එකකට ඉගෙන ගත්තාම හොඳටම ප්‍රමාණවත් වෙනවා. පුළුවන් නම් ක්‍රම දෙකටම ඉගෙන ගත්තත් ගොඩක් හොඳයි. එහෙනම් පංච උපාදානස්කන්ධයේ සංස්කාර කියන්නේ චේතනාවට. සූත්‍රවලට අනුව චේතනා සමූහ 6කේ අභිධර්මයට අනුව චේතනා 50යි. සම 50 චෛතසික. ඊළඟට තව මේ සංඛාර කියන වචනේ තියෙනවා පටිච්ච සමුප්පාදයේ. පටිච්ච සමුප්පාද තියෙනවා අවිජ්ජා පච්චයා සංඛාරා. එතෙන්දි සංස්කාර කියන්නේ මොනවටද? එතෙන්දි කියන්නේ චේතනාවමයි. අර පංච උපාදානස්කන්ධයේ සංස්කාර කියලා යමක් විස්තර කළා නම් ඒකම තමයි පටිච්ච සමුප්පාදයේ සංස්කාර කියලා විස්තර කරන්නේ. චේතනාවමයි. එතෙන්දි කියන අවිජ්ජා පච්චයා සංඛාරා. අවිද්‍යාව නිසා හටගත් සංස්කාර. ඒකේ අවිද්‍යාව මුල් වෙලා ඇතිවන චේතනා. සංයුත්ත නිකාය 2 කියන ග්‍රන්ථයේ ඒ ග්‍රන්ථයේ නම අபிසමය සංයුත්තය. ඒකේ තියෙන පරිවිමංසන කියලා සූත්‍රයක්. 6 වෙනි වර්ගයේ පළවෙනි සූත්‍රය. පරිවිමංසන සූත්‍රය. ඒ පරිවිමංසන සූත්‍රයේ බොහෝම ලස්සනට විස්තර කරලා දෙනවා පටිච්ච සමුප්පාදයේ තිබෙන සංස්කාර කියන වචනය පිළිබඳව. ඒක විස්තර කරනවා මෙහෙම. අවිජ්ජා ගතෝ යං පුරිස පුග්ගලෝ පුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති පුඤ්ඤෝපගං හෝති විඥානං. උන්වහන්සේ කියනවා මහණෙනි අවිද්‍යාවෙන් යුක්ත තැනැත්තා පුණ්‍ය සංස්කාර රැස් කරන්නේ නම් ඒ කියන්නේ පින් කරනවා නම් පුඤ්ඤෝපගං හෝති විඥානං. විඥාණය පිනට බැසගන්නේය කියලා. ඒ කියන්නේ
පින් රැස් කරනකොට විඥාණය පිනට අනුව සකස් වෙනවා. අපුඤ්ඤංචේ සංඛාරං අபிසංකරෝති අපුඤ්ඤෝපගං හෝති විඥානං. ඒ කියන්නේ අකුසල සංස්කාර රැස් කරන විට අකුසල් කරන විට අකුසල් සිතුවිලි හිතන විට එයාගේ විඥාණය අකුසලයට අනුව සකස් වෙනවා අකුසලයෙහි බැස ගන්නවා කියලා දේශනා කළා. ඊළඟට දේශනා කළ ආනෙන්ජංචේ සංඛාරං අபிසංකරෝති ආනෙන්ජූපගං හෝති විඥානං. ආනෙන්ජ සංස්කාර රැස් කරන්නේ නම් මොනවද ආනෙන්ජ සංස්කාර කියන්නේ? ආනෙන්ජ කියලා කියන්නේ ධ්‍යාන. තරේ හරිද කියලා මම මේ චුට්ටක් ආයෙත් කල්පනා කළේ. ආනෙන්ජ කියන වචනේ තේරුම ඉස්සෙල්ලම ටිකක් ඉගෙන ගන්න ඕනේ. මොකද්ද මේ වචනේ විතරක් තේරුම? ආනෙන්ජ කියන්නේ මොකද්ද? හොඳට මතක තියාගන්න. ආනෙන්ජ කියන්නේ කම්පා නොවන කියන එකයි ඒ වචන තේරුම. ආනෙන්ජ කියන්නේ කම්පා නොවන, නොසෙල් වෙන, චලනය නොවන කියන එකයි. එතෙන්දි කම්පා නොවන කියන අර්ථය භාවිතා කරන්නේ ඔක්කොම ධානවලට නෙමෙයි. ඒ වචනේ භාවිතා කරන්නේ අරූපාවචර ධානවලට විතරයි. ආනෙන්ජ සමාධි කියලා කියන්නේ අරූපාවචර ධාන විතරයි. අර රූපාවචර ප්‍රථම ධානය, ဒုတိ ධානය, තෘතිය ධානය, චතුත්ථ ධානය ඒක ආනෙන්ජ සමාධි කියලා හඳුන්වන්නේ නැහැ. ආනෙන්ජ සමාධි කියලා හඳුන්වන්නේ අර අපිට කියන්න අමාරු නම් තියෙන ධාන හතරක් තියෙනවානේ. මොනවද? ආකාසානං ඡායතනය, විඤ්ඤාණං ඡායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥා නා සංඥායතනය. ඕවට තමයි කියන්නේ ආනෙන්ජ සමාධි. ඇයි ආනෙන්ජ සමාධි කියන්නේ? සෙලවෙන්නේ කිව්වේ ඒවට මෙන්න මේවායින් ඒ සමාධිය නැති වෙන්නේ නැහැ. මොනවයින්ද? රූපයකින්, ශබ්දයකින්, ගන්ධයකින්, රසයකින්, ස්පර්ශයකින්. ඒ කියන්නේ ඒ සමාධිය ඉන්න කෙනාට මේව එකක්වත් දැනෙන්නේ නැහැ. රූපයක් පේන්නේ, ශබ්දයක් ඇහෙන්නේ, ගන්ධයක් දැනෙන්නේ, රසක් දැනෙන්නේ, ස්පර්ශ දැනෙන්නේ. ඒ සමාධිය ඉන්න කෙනාට. අර බලන්න දවසක් ආලාර කාලාම කියන තාපසතුමා පාර අයිනේ තියෙනවා අම්බලමක්. ඒ අම්බලමේ වාඩි වෙලා මේ අරූපාවචර ධානයකට සමවැදිලා වැඩ හිටියා ටික වෙලාවක්. ඒ වෙලාව එතනින් ගියා කරත්ත 500ක්. ඒ කරත්ත 500 එක කරත් එක බැඳලා තියෙනවා අස්වැයන් දෙන්න බැගින්. ඒ කරත්ත 500 යනකොටත් එතන මිනිස්සෙක් හිටියා මේ තාපස්තුමා භාවනා කරන තැන. භාවනා කරලා ඉවර වුණාට පස්සේ ඒ මිනිස්සයා ආලාර කාලාම තාපස්තුමාට කිව්වා ස්වාමීනි භාවනා කරන්නත් හරි කරදර වුණා නේද? එතුමා ඇහුවා ඒ මොකද? දැන් මෙතෙන්දි කරත්ත 500ක් ගියානේ. එතුමා අහනවා මෙතනින් ඇත්තටම කරත්ත 500ක් ගියාද දැන් මේ පාරේ? එයා කිව්වා ඔබ වහන්සේට ඇහුන්නේ නැද්ද? එතුමා කිව්වා නෑ. මට කරත්ත 500ක් යන ශබ්ද ඇහුන්නේ නෑ. රෝද 1000ක් බිම ගැට පෙරලි ගියේ. කරත්ත 500ක රෝද 1000ක් තියෙනවනේ. ඒ සද්ද ඇහුනෙත් නැද්ද? එයා කිව්වා නෑ. ඊට පස්සේ කියනවා
පාද 2000ක් බිම ගැටුණානේ. ඒ සතුන්ගේ පාද ගණන් කළාම 2000ක් නේ. ඒ කුර ගැටෙන ශබ්ද ඇහුනෙත් නැද්ද? උන්වහන්සේ කිව්වා නැහැ කියලා. ඉතින් ඒක ඒ කාලේ දඹදිව බොහෝම ප්‍රසිද්ධ වුණා. මෙච්චර ප්‍රබල සමාධියක් තියෙන කෙනෙක් මේ තාපස්තුමා කියලා. ඉතින් අන්න ඒක නිසා ඒ ආනෙන්ජ සමාධි කියන්නේ ඒකයි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් ඒ සමාධිය නැති වෙන්නේ, ඒ සමාධියට බාධා වෙන්නේ නැහැ. අන්නේ ආනෙන්ජ සමාධිය තුල පවතින චේතනා තියෙනවා. ඒක තුලක් තියෙනවනේ චේතනා. ඒ සමාධිය දැන් ආකාසානංචායතනේ නම් ඒක තුල තියෙන සිතුවිල්ල මොකද්ද? අනන්තෝ ආකාසෝ කියන සිතුවිල්ල. එයා මෙනෙහි කරමින් ඉන්නේ අහස අනන්තයි, අහස අනන්තයි කියන එකනේ. බණ්ඩ ඒ සිතුවිල්ල ඒක තමයි ආනෙන්ජාභි සංඛාර. විඥානය අනන්තයි කියන්නේ විඥානං ඡායතනේ තියෙන සිතුවිල්ල තමයි විඥානං අනන්තං විඥානං අනන්තං. විඥානය අනන්තයි. ඊළඟට ආකින්චඤ්ඤායතනේ තියෙන්නේ නත්ති කිංචි කිසිවක් නැත කියන සිතුවිල්ල. ඊළඟට නේව සංඥානා සංඥායතනේ භාවනා අරමුණ ඒතං සන්තං ඒතං පනීතං. ඒ කියන්නේ කිසිවක් නැති බවම සාන්තයි, කිසිවක් නැති බවම ප්‍රණීතයි කියලා මෙනෙහි කරමින් ඉන්නකොට තමයි ඒ සමාධිය ලැබෙන්නේ. ඉතින් අන්න ඒවා තමයි ආනෙන්ජාභි සංඛාර. ඒ සංස්කාර ඒ ධ්‍යාන වඩනකොට එයට අනුව යාගේ විඥාණය සකස් වෙනවා. එහෙනම් පටිච්ච සමුප්පාදයේ සංස්කාර කියලා කිව්වේ චේතනාවමයි. චේතනාව කොටස් තුනකට බෙදලා පෙන්නවා. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර කියලා කොටස් තුනකට බෙදලා පෙන්නවා. ඊළඟට මේ සංඛාර කියන වචනේ තව සඳහන් වෙන තැන් ටිකක් අපි බලමු. මේක තව සඳහන් වෙනවා භාවනා කිරීම ගැන කතා කරද්දී, සමාධිය ගැන කතා කරද්දී. ඔය සමාධිය ගැන කතා කරද්දී අපි නිතර කියන ටිකක් තියෙනවා කාය සංඛාර, වචී සංඛාර, ඊළඟට චිත්ත සංඛාර කියලා තුනක්. ඒ සමාධිය ගැන කියද්දී කාය සංඛාර කියලා කියන්නේ ආස්වාස, ඊළඟට ප්‍රස්වාස, ප්‍රාස්වාස කියලා වචනයක් නැහැ. ආස්වාස ප්‍රස්වාස, ආස්වාස ප්‍රස්වාස වලට කියන කාය සංඛාර. ඇයි කාය සංඛාර කියන්නේ? අස්සාස පස්සාසා කාය පටිබද්ධා. ආස්වාස ප්‍රස්වාස කයට ඒකාබද්ධ වෙලා තියෙන්නේ. තස්මා කාය සංඛාරෝති උච්චති. ඒ නිසා තමයි ඒවාට කාය සංස්කාර කියලා කියනු ලබන්නේ කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කළා. ඔය ආස්වාස ප්‍රස්වාස වලට තමයි තව කියන්නේ ප්‍රාණය කියලා කියන්නේ තාස්වාස ප්‍රස්වාස වලට. දැන් අපි කියන්නේ ප්‍රාණය නිරුද්ධ වුණා කියලා. ප්‍රාණය නිරුද්ධ වුණා කියන්නේ ආස්වාස ප්‍රස්වාස නැතිවීමට. හින්දු යෝගීන් ආනාපාන සතිය හඳුන්වන්නේත් ප්‍රාණයාම කියන නමින් තමයි හින්දු යෝගීන් ආනාපාන සතිය හඳුන්වන්නේ. ඊළඟට වචී සංඛාර. වචී සංඛාර කියන්නේ විතක්ක විචාර. ඒ විතක්ක විචාර, විතක්ක කියන්නේ සිතනවා. විචාර කියන්නේ කල්පනා කරනවා. තවත් විදිහකින් කිව්වොත් විතක්ක කියන්නේ අරමුණට සිත යොමු වීම.
විචාර කියන්නේ අරමුණ තුල හිත හැසිරීම. බඹරෙක් මලකට පැමිණෙනවා. මලකට පැමිණිලා රොන් ගනිමින් මල තුල හැසිරෙනවා. අන්න බඹරා මලකට පැමිණීම වගේ තමයි විතක්ක. අපේ හිත යම්කිසි අරමුණකට යොමු වෙනවා. බඹරා රොන් ගනිමින් මල තුල හැසිරෙනවා වගේයි විචාර. ඒ කියන්නේ අපි අරමුණකට සිත යොමු වුණාම ඒ අරමුණ තුල අපේ හිත හැසිරෙනවා. මේ තමයි විතක්ක විචාර. මේවා වචී සංකාර. මොකද මේ වචී සංකාර? වචී කියන්නේ වචන කියන එකනේ. වචන වලට අයිති සංස්කාර කිව්වේ ඇයි මේවට? පුබ්බේව විතක්කෙත්වා විචාරෙත්වා පච්චා වාචං බින්දති. මුලින්ම විතර්ක කරලා ඒ කියන්නේ හිතලා ඊළඟ විචාරෙත්වා කල්පනා කරලා පච්චා වාචං බින්දති. ඊට පසුව තමයි වචන කතා කරන්නේ. අපි මේ කියන හොඳ නරක ඔක්කොම වචන ඉස්සෙල්ලා මේ වචන වලට හිත යොමු වෙනවා. ඒ වචන තුලේ අදහස් තුල හිත හැසිරෙනවා. ඊට පස්සේ තමයි මේවා එළියට දාන්නේ. හොඳ වචන වුණත් නරක වචන වුණත් මුලින්ම හිතනවා ඒ ටික. ඊට පස්සේ ඒ ටික කල්පනා කරනවා. ඊට පස්සේ කියනවා. අන්න හිතනවා කල්පනා කරනවා කියේ විතක්ක ਵਿਚාර. ඒ හිතලා කල්පනා කරලා තමයි අපි කතා කරන්නේ. හැබැයි මේ හිතනවා කල්පනා කරනවා කියේ යෝනිසෝ මනසිකාරයෙන් නෙවෙයි. ඔහේ නිකන් හිතනවා. දැන් බණ කියනකොට උනත් අපි කරන්නේ මේ වචන හිතලා කල්පනා කරලා තමයි ප්‍රකාශ කරන්නේ. නිකන් කතා කරනකොට උනත් හැම වචනයක්ම හිතලා කල්පනා කළා ඊට පස්සේ තමයි එළියට දාන්නේ ප්‍රකාශ කරන්නේ. ඒක නිසා තමයි වචී සංකාර වචනයට ප්‍රතිබද්ධයි ඒකාබද්ධයි. මේ දෙක නැතුව කාටවත් වචන කතා කරන්න බැහැ. ඒ නිසා තමයි වචී සංඛාර කියලා කියන්නේ මේ විතක්ක ਵਿਚාර දෙකට. මේ සංඛාර කියන වචනයට අදාළ නැති එකක් ඒ වුණත් අපිට වචන කතා කරන්න පංච උපාදානස්කන්ධයෙන් වැඩියෙන්ම උපකාර වෙන්නේ මොන ස්කන්ධයද? පංච උපාදානස්කන්ධයෙන් මොන ස්කන්ධයද අපිට වචන කතා කරන්න වැඩියෙන්ම උපකාර වෙනවා ඇත්තේ? රූපයද, වේදනාවද, සංඥාවද, සංස්කාරද, විඥානයද? සංඥා. ඔව්. ඇත්තටම අපිට වැඩියෙන්ම වචන කතා කරන්න උපකාර වෙන්නේ සංඥා. සංඥා කියන්නේ හඳුනාගත්ත දේවල්. වචන දැනගත්ත තරමටනේ කතා කරන්න පුළුවන් වෙන්නේ. දැනගන්නවා කියන්නේ හඳුනා ගන්නවා, තේරුම් ගන්නවා, ඉගෙන ගන්නවා. අන්න ඉගෙන ගන්නවා, දැන ගන්නවා, හඳුනා ගන්නවා කියන්නේ සංඥා ගොඩ ගහ ගන්න එකට. එහෙනම් සංඥා තමයි අපිට වැඩියෙන්ම කතා කරන්න උපකාර වෙන්නේ. ඊළඟට චිත්ත සංඛාර කියන වචනයක් උගන්වනවා භාවනා කිරීමේදී. චිත්ත සංඛාර කිව්වෙ මොනවටද? සංඥා වේදනා කියන දෙකට. සංඥා කියලා කියන්නේ හඳුනා ගැනීම. වේදනා කියලා කියන්නේ විඳීම. ඇයි මේ දෙකට චිත්ත සංඛාර කියලා කියන්නේ? මේ දෙක ඒතේ ධම්මා චිත්ත පටිබද්ධා. මේ ධර්මතා දෙක සිතට ප්‍රතිබද්ධයි, සිතට සම්බන්ධයි, සිතහා බැඳී පවතිනවා. කියන්නේ කිසිම සිතුවිල්ලක් හටගන්නේ නැහැ වේදනාවයි සංඥාවයි නැතුව.
දැන් බලන්න අපි හිතන සිතුවිලි තියෙනවා 6ක් සූත්‍ර දේශනාවලට අනුව. රූප ගැන සිතන සිතුවිලි. ඒකට මුල් වෙන්නේ රූප. ඊළඟට ශබ්ද ගැන හිතන සිතුවිලි. ඒ සිතුවිලි වලට මුල් වෙන්නේ ශබ්ද. ඊළඟට ගන්ධය ගැන ගඳ සුවඳ ගැන හිතන සිතුවිලි. ඒවාට මුල් වෙන්නේ ගන්ධය, ගඳ හෝ සුවඳ. ඊළඟට රස ගැන හිතන සිතුවිලි. ඒකට ඉතින් මුල් වෙන්නේ කන බොන දේවල් වල තියෙන රස. ඊළඟට ස්පර්ශය ගැන හිතන සිතුවිලි. ඒකට හේතු වෙන්නේ කායට දැනෙන ස්පර්ශය. ඊට අමතරව තියෙනවනේ ධම්ම කියලා එකක්. ධම්ම කියන එක මනස මුල් වෙලා හටගන්න එකක්. හැබැයි මේ මනස මුල් වෙලා හටගන්න එක අර දැකපු රූපයක් ගැන නම් හිතා ඉන්නේ. ඒක ධම්ම කියන කොටසට ගන්න බෑ. ඒක රූප ගැන සිතුවිලිනේ. ශබ්ද ගැන නම් අපි හිතින් හිතා ඉන්නේ. ඒක ධම්ම කියන කොටසට ගන්න බෑ. ඒක සද්ද සංචේතන. ගන්ධය ගැන හිතා ඉන්න ටික ගන්ධ සංචේතනා හැර ධම්ම සංචේතනා නෙමෙයි. රස ගැන හිතන සිතුවිලි ටික රස සංචේතනා. ඒ වුණාට ඒක ධම්ම සංචේතනා කියන්න බෑ. ඒක මනසේ තමයි ඇති වෙන්නේ වුණාට. ස්පර්ශය ගැන හිතන සිතුවිලි ඒක පොට්ටබ්බ සංචේතනා මිස ධම්ම සංචේතනා නෙමෙයි. එහෙනම් මොනවද ධම්ම සංචේතනා කියන්නේ? මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ පහ ගැන හිතන ඒවට වෙන වෙනම නම් තියෙනවා. ධම්ම සංචේතනා කියන්නේ අපේ මනසට දැනෙන වේදනාවක් මුල් වෙලා හෝ සංඥාවක් මුල් වෙලා හෝ හටගන්නා යම් සිතුවිල්ලක් ඇද්ද? අන්න වේදනා සංඥා දෙක මූලික වෙලා හටගන්නා වූ ඒ සිතුවිලි වලට තමයි කියන්නේ ධම්ම සංචේතනා. එහෙනම් ධම්ම සංචේතනා හටගන්න මූලික වෙන්නේ වේදනාවයි සංඥාවයි. ඒ නිසාම තමයි අපි මේ දෙකට කියන්නේ චිත්ත සංකාර කියන වචනය. ඊළඟට ওই සංස්කාර නිරුද්ධ වෙන හැටිත් දේශනාවේ උගන්වනවා. ඉස්සෙල්ලාම නිරුද්ධ වෙන්නේ මොකද්ද? වචී සංඛාර. ඉස්සෙල්ලාම නිරුද්ධ වෙන වචී සංඛාර. වචී සංස්කාර නිරුද්ධ වෙන්නේ දෙවන ධ්‍යානයේදී. විතක්ක ਵਿਚාරනේ. දෙවන ධ්‍යානෙ තමයි විතක්ක ਵਿਚාර දෙක නිරුද්ධ වෙන්නේ. මොකද පළවෙනි ධ්‍යානයේදී කතා කරන්නේ ධ්‍යාන අවස්ථාව කතා කර ඉන්නේ නෑනේ. සමාධියට සමාධියට ඉන්නකොට කතා කලේ නැතුවට කතා කරන්න ඕනි පසුබිම හැදෙනවා හිත තුල. ඇයි භාවනා අරමුණ හිතනවා විතක්ක. භාවනා අරමුණ තුලම හිත පවත්වනවා විචාර. භාවනා අරමුණට සිත යොමු වෙනවා ඒක තුල හිත පවතිනවා විතක්ක විචාර විතක්ක විචාර. ඒක මත තමයි පළමුවන ධ්‍යාන සමාධිය පවතින්නේ. භාවනා අරමුණ සිතීමත් කල්පනා කිරීමත් මත පවතින සමාධියක් එක. දෙවන ධ්‍යානයටපත් වෙනකොට උවමනාවෙන් භාවනා අරමුණ හිතන්න ඕනි නෑ. උවමනාවෙන් භාවනා අරමුණ කල්පනා කරන්න ඕනි නෑ. කිසිම වෙහෙසක් නැතුව මහන්සියක් නැතුව નિરાයාසයෙන්ම භාවනා අරමුණ තුල සිත පවතින්නට ගන්නවා. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර දෙක සංසිඳීමටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේකට වදාළ උපමාවෙන් බොහෝම ලස්සනට ඒක පැහැදිලි වෙනවා. උන්වහන්සේ වදාළ පොකුණක් තියෙනවා. ඒ පොකුණට යටින් උල්පතකින් වතුර උඩට එනවා નિરાයාසයෙන්ම. අන්න ඒ වගේ තමයි දෙවන ධ්‍යානය. નિરાයාසයෙන්ම අර පොකුණට උල්පතෙන් වතුර එනවා වගේ භාවනා අරමුණ තුල කිසිම වෙහෙසක් නැතුව මහන්සියක් නැතුව
નિરાයාසයෙන්ම තමන්ගේ සිත පවතිනවා. ඉතින් එහෙනම් දෙවන ධ්‍යානයේදී තමයි විතක්ක ਵਿਚාර සංසිඳෙන්නේ. ඊළඟට හතරවන ධ්‍යාන අවස්ථාවේදී කාය සංකාර සංසිඳෙනවා. කාය සංස්කාර කිව්වේ ආස්වාස ප්‍රස්වාස. හතරවන ධ්‍යානයේ ආස්වාස ප්‍රස්වාස කියලා දෙයක් නැහැ. හුස්ම ඉහළ යන්නෙත් නැහැ පහළ යන්නෙත් නැහැ. සමහර වෙලාවට ආනාපාන සතිය වඩන අයට කාලයක් යනකොට හුස්ම දැනෙන්නේ නැතුව යනවා. හැබැයි ඒ හුස්ම දැනෙන්නේ නැතුව යන්නේ හුස්ම නැති වෙලාද? නෑ, හුස්ම තියෙනවා. හැබැයි හුස්ම ඊටාම සියුම් බවටපත් වෙලා. ඒක තේරුම් ගන්න තරමට යෝගියාගේ භවනා කරන කෙනාගේ සිහිය දියුණු වෙලා නැහැ. සති දියුණු වෙලා නැහැ ඒක තේරුම් ගන්න තරමට. ඒ සිහියේ තියෙන දුර්වලතාවය නිසා ඊටාම සියුම්ම පවතින ආස්වාස ප්‍රස්වාස දැනෙන්නේ නැතුව යනවා. අත හුස්ම නැති වෙලා නෙමෙයි. අන්න ඒක නිසා හැබැයි හතරවන ධ්‍යානයේදී හුස්ම තිබිලා දැනෙන්නේ නැහැ නෙමෙයි. හුස්ම ඇත්තටම නැහැ. දැන් තියෙද්දි දැනෙන්නේ නැතු යනවා එකක් එහෙම නෙමෙයි. එහෙනම් එතෙන්දි වෙන්නේ අපේ සිහිය දුර්වලයිනේ. ඒක තේරුම් ගන්න බැරි තරමට. නමුත් හතරවන ධ්‍යානයේදී ආස්වාස ප්‍රස්වාස සම්පූර්ණයෙන්ම නවතිනවා. නැති හන්දම යාට ඒක දැනෙන්න විදිහක් නැහැ ඇත්තටම. එහෙනම් කාය සංස්කාර සංසිඳෙන්නේ හතරවන ධ්‍යානයේදී. ඊළඟට චිත්ත සංස්කාර සංසිඳෙන්නේ නිරෝධ ඵල සමාපත්තියට සමවදිනකොට. මොකද රූපාවචර ධ්‍යාන තුලත් චිත්ත සංස්කාර තියෙනවා. අරූපාවචර ධ්‍යාන තුලත් චිත්ත සංස්කාර තියෙනවා. නිරෝධ ඵල සමාපත්තියට සමවදින මොහොතේදී විතරයි චිත්ත සංස්කාර සංසිඳීමකටපත් වෙන්නේ. එහෙනම් ඔන්න සංස්කාර කියන වචනේ භාවනාව තුල යෙදෙනවා කාය සංකාර, වචේ සංකාර, චිත්ත සංකාර කියන නම් වලින්. දැන් අපි සංස්කාර වර්ග කීපයක් ගැන කතා කළා. හේතුන්ගෙන් හටගත් සෑම දෙයකටම කියනවා සංස්කාර කියලා. ඔය මලගෙවල් වල එහෙම ගහලා තියෙන බෝඩ් එකේ සඳහන් වෙන්නේත් ඒක සබ්බේ සංඛාරා අනිච්චා කියලා. ඊළඟට කිව්වා කුණු ගොඩවල් වලටත් කියනවා සංස්කාර කියලා. ඊළඟට තව කිව්වා පංච උපාදානස්කන්ධේ සංස්කාර කියන්නේ චේතනාවට. පටිච්ච සමුප්පාදයේ සංස්කාර කියන්නේ චේතනාවට. ඊළඟට භාවනා කිරීමේදී කාය සංකාර, වචේ සංකාර, චිත්ත සංකාර කියන වෙන වෙනම දේවල් තුනක්. ආස්වාස ප්‍රස්වාස කාය සංකාර, විතක්ක ਵਿਚාර වචේ සංකාර, සංඥා වේදනා චිත්ත සංකාර. ඒ වගේම සංකාර කියන වචනය තව යෙදෙන තැනක් සිහියට නැගෙනවා. ඒ තමයි වීර්ය ගැන කතා කිරීමේදී අපි දන්න වචනයන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය. අන සතර සම්‍යක් ප්‍රධාන වීර්යයටත් කියනවා සංඛාර කියන වචනය. වීර්ය හඳුන්වන්නත් අපි සංස්කාර කියන වචනය භාවිතා කරනවා. එතෙන්දී වීර්යයට කියන්නේ ඇත්තටම නම මතක තියාගන්න ප්‍රධාන සංඛාර. මොකද්ද සතර සම්‍යක් ප්‍රධානයේට හඳුන්වන වචනේ? ප්‍රධාන සංඛාර. මොකද්ද ප්‍රධාන කියලා කියන්නේ? ප්‍රධාන කියන්නේ
දැඩි වීරය. දැන් අනුරාධපුරයට ගියාම තියන්නේ පධාන ඝර කියලා අර ගහපු ගොඩ නැගිලි තියෙන ස්ටේජ් විතර උස්සපුවා තියෙන පධාන ඝර. අත්තිවාරම් තියෙන්නේ. ඒ කියන්නේ භාවනා කරපු දැඩිව භාවනා කරපු කුටි. ඒවට කියන පධාන ඝර. පධාන කියන්නේ දැඩි වීරය. පධාන සංකාර කියනවා සතර සම්‍යක් ප්‍රධාන වීරයට. එහෙනම් වීරය හඳුන්වන්න සංකාර කියන වචනය බුද්ධ ශාසනය තුල භාවිතා කරලා තිබෙනවා. දැන් අපි බලමු අපේ මාතෘකා කරපු ගාථාවේ සංකාර කියන එකෙන් අදහස් කරලා තියෙන්නේ මේ කියපු සංස්කාර වලින් මොන සංස්කාරද කියලා. සබ්බේ සංඛාරා අනිච්ඡාති. මොන සංස්කාර වගේද අදහස් කරන්න ඇත්තේ? ඔව් මෙතනින් සබ්බේ සංඛාරා හේතුන්ගෙන් හටගත්ත හැම දෙයක්ම. හැබැයි හේතුන්ගෙන් හටගත්ත හැම දෙයක්ම කියලා කිව්වට හේතුන්ගෙන් හටගත් ඔක්කොම දේවලුත් නෙමෙයි ඒ ගාථාවෙන් අදහස් කරන්නේ. මොකද හේතුන්ගෙන් හටගත් ඔක්කොම දේවල් අනිත්‍ය වශයෙන් අවබෝධ කරන්න ගියොත් එහෙම අපිට කවදාවත්ම ධර්මය අවබෝධ කරගන්න පුළුවන්ද? බෑනේ. අපි මේ මිදුලේ තියෙන වැලි. ওই වැලි ටික අපිට අවබෝධ කරගන්න ඕනි අනිත්‍යයි කියලා. ඔක්කොම වැලි ටික. මොකද්ද කරන්න ඕනේ? එක වැලි කැටයක් අරගෙන ඒක අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න ඕනේ. එතකොට ඒක අනිත්‍යයි කියන එක තේරෙනවා. ඊළඟට ඊළඟ වැලි කැටේ අරගෙන ආයෙත් අනිත්‍ය මෙනෙහි කරන්න ඕනේ. ඒක අනිත්‍යයි කියලා අවබෝධ වෙනකන්. එතකොට අවබෝධ වෙන්නේ මේ වැලි කැටේ ගැන විතරයි. මිදුලේ තියෙන වැලි ටික අනිත්‍ය වශයෙන් අවබෝධ කරලා ඉවර කරන්න පුළුවන්ද මේ ජීවිතේ? බැහැ. ඉතින් ලෝකේ තියෙන හැම දෙයක්ම අනිත්‍යයි කියලා අවබෝධ කරන්න නම් ඔහේ නිකම් පොදුවේ හිතලා හරියන්නේ නැහැනේ ඔක්කොම අනිත්‍යයි කියලා. ඒක නිකන් වචනයක් විතරනේ. එකක් එකක් ගානෙම නුවණ යොමු කරලා එකක් එකක් ගානෙම නුවණින් විමසන්න වෙනවා. නමුත් ඒක අපිට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒකන්ද මේ අනිත්‍ය පිළිබඳ භාවනා කිරීමේදී අපි හේතුන්ගෙන් හටගත්ත හැම දෙයක්ම අනිත්‍ය වශයෙන් බලන්න කියලා එහෙම එකක් ගන්න හිත යොමු කරන්න යන්නේ. නිකම් පොදුවේ හිතනවා හැමදේම අනිත්‍යයි හැමදේම කැඩෙනවා බිඳෙනවා නැති වෙනවා කියලා. අපි අවධානය යොමු කරන්නේ බඹයක් පමණ වූ මේ කය තුල පවතින සංස්කාරවලට විතරයි. බඹයක් කියන්නේ කොච්චරද? බඹයක් කියන අඩි කීයක් විතරද? අඩි වලින් 6ක්. ඇත්තටම නෑ. දැන් ඉතින් බඹේ කියන අඩි 6ක් තමයි. දැන් ඔය টয়ලට් වලක් හදනවා නම් එහෙම මේ අර බඹ ගණන්නේ කියන්නේ බඹයක් හදන්න මෙච්චර ගන්නවා. කපලා වලලු දාලා දෙන්න බඹ දෙකක් නම් මෙච්චරයි. එහෙමනේ ගණන් ලිඳක් එහෙම හදනකොට. දැන් අඩි 6යි තමයි. හැබැයි බඹ තියෙන කාලේ ඔය අඩි නෙමෙයි. ඒ කාලේ නියම විදිහට බඹයක් කියන්නේ රියන් 6ක් තමයි බඹය. රියනක් කියන්නේ අඟල් 18ක් වඩු රියනක්. ඔව් ඒ අතෙත් රියන තියෙනවා. ඒ අතේ රියනෙන් උනට මනින්න බෑනේ টয়ලට් වල එහෙම. මොකද එක එක්කෙනාගේ අතේ රියන වෙනස්නේ. එක අම්ම කෙනෙක් අතේ රියන පෙන්නනවා මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන්නේ කියලා. ඒ රියන ඒක ගන්න අපි තමන් සම්බන්ධයෙන් දැන් ඇඳුමක් එහෙම අදනකොට ඒකෙන් තමන්ට කොච්චර දිග පළලෝනිද කියලා අතේ රියනෙන් තීරණය කරගන්න පුළුවන්. ඒ වගේම කෙනෙක්ගේ ඉන තීරණය කරන්න පුළුවන් අතේ රියන මැරලා. යාගේ ඉන කොච්චර තිනවද කියලා තීරණය කරගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් අතේ රියනෙන් කරන්නත් පුළුවන් දේවල් තියෙනවා. නමුත් අඟල් 18ක් තමයි රියනක් කියන්නේ. එහෙනම් බඹයක් කියන්නේ අඟල් 18 ඒවා 6ක්. අඩි 6ක් නෙමෙයි. අඟල් 18 ඒවා 6ක් තමයි. අඩි 1මාර ඒවා 6ක් තමයි බඹයක් කියලා කියන්නේ. ඉතින් මේ කයට කියනවා බඹයක්
පමණ වූ මේ කයෙහි. ඉතින් මේ කය ඔච්චර උස නෑනේ ඇත්තටම. අඩි එකමාරක් නම් බඹයක් කියන්නේ රියනක් කියන්නේ රියන් 6ක් නේ බඹයක්. ඒතර අඩි කීයක්ද? ඈ? අඩි 9ක්. ඒ කියන්නේ අඩි 9ක් උස නෑනේ. අඩි 9ක් තියා අඩි 6ක් වෙන මිනිස්සෙක්වත් හොයාගන්න අමාරුයිනේ. ඒ වගේම බඹය කියන වචනේ තවත් විදිහකින් විස්තර කරනවා යෝ තත්ත කායෝ තන් තත්ත බඹෝ කියලා. ඒ කියන්නේ යමෙකුගේ කය යම් පමණද ඔහුගේ බඹය එපමණයි. කියන උස ප්‍රමාණය එක එක්කෙනාට අනුව බඹය වෙනස් වෙනවා. අඩි 5ක් උස කෙනාගේ බඹය හැටියට ගන්න අඩි 5. එයාට දැන් භාවනා කිරීමේදී කියනවානේ සක්මන් කරනකොට බඹයක් පමණ බලන්න කියලා. ඒ කියන්නේ යාර අඩි 6ක් හෝ අඩි 9ක් දුර බලලා හරියන්නේ නැහැ. එයා එතකොට බලන්න ඕනි කොහොමද? අඩි 5ක් නම් උස අඩි 5ක් විතර ඉස්සරහා බලන්න ඕනේ. අන්න බඹයක් පමණ බලන් සක්මන් කරන්න කියන්නේ තමන්ගේ ශරීරයේ උස ප්‍රමාණය ඉදිරිපස බලාගෙන සක්මන් කරන එකට. එහෙනම් කය යම් පමණද බඹය එපමණයි කියලා කියනවා. ඒ වගේම එක එක්කෙනාගේ බඹය තීරණය කරන තව ක්‍රමයක් තියෙනවා. අත් දෙක දෙපැත්තට දික් කරලා අතේ මැද ඇඟිල්ලේ කෙළවරේ සිට අනික් අතේ මැද ඇඟිල්ලේ කෙළවරට මැන ගන්නවා කොච්චර දිගද කියලා. අන්න ඒක තමයි ඒ තැනැත්තාගේ බඹය. තව අට කතාවල සඳහන් වෙන කාරණාවක් තියෙනවා. බොහෝම පින්වන්ත අයගේ තමන්ගේ ශරීරයේ උසයි අත් දෙක දෙපැත්තට දික් කළාම තියෙන දිගයි එක සමානයි කියලා හරියටම. අට කතාවල එහෙම සඳහන් වෙන තැනකුත් තියෙනවා. අත් දෙක දික් කළාම එන දුරයි ඊළඟට තමන්ගේ ශරීරයේ උසයි ඒ දෙක එක සමාන වෙනවා කියලා බොහෝ පුණ්‍යවන්ත අයගේ කියලා සඳහන් වෙන අට කතා පාඨයකුත් තියෙනවා. කෙසේ නමුත් මෙතෙන්දි බඹයක් කියන්නේ මේ ශරීරයේ ප්‍රමාණයට මේ ශරීරය තුල. අන්නේ ශරීරය තුල පවතින සංස්කාර තමයි සබ්බේ සංඛාරා කියලා මෙතෙන්දි ගන්නෙ. ඉතින් ශරීරය තුල තියෙන සංස්කාර ටික තව කොටස් 5කට බෙදන්න පුළුවන්නේ. මොනවද ඒ කොටස් 5? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. නම් මේ ගාථාවෙන් කියන්නේ මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් අවබෝධ කරගන්න කියන කාරණාව. පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් අවබෝධ කරන්න. කොහොමද පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් අවබෝධ කරන්නේ? එකක් තේරුම් ගන්නට ඕනි එකක්. ඉස්සෙල්ලාම තමන්ට හොඳ සමාධියක් තියෙනවා නම් ඉස්සෙල්ලාම අවබෝධ කරන්න මහන්සි ගන්න ඕනි වේදනා සංඥා සංකාර විඥාන කියන හතර. හොඳ ප්‍රබල සමාධියක් තමන්ට තියෙනවා. තමන්ට හොඳ ප්‍රබල සමාධියක් එහෙම නැත්තම් ධ්‍යාන සමාධියක් තමන්ට නැත්තම් ඉස්සෙල්ලාම අවබෝධ කරන්න මහන්සි ගන්න ඕනේ රූපය. මොකද සමාධියක් නැති කෙනෙක් ඉස්සෙල්ලාම අවබෝධ කරගන්න ඕනේ රූපය පිළිබඳව. සමාධියක් තියෙනවා නම් විතරයි අර වේදනා සංඥා සංකාර විඥාන දකින්න පුළුවන් වෙන්නේ හිතට. සමාධියක් නැති කෙනෙක් දන්නවා වේදනාව කියලා එකක් තියෙයි කියලා. දැන් දනිස්සර ඉදෙනවා නම් ඔහොම වාඩි වෙලා ඉනකොට අපි දන්නවනේ දනිස්සර ඉදෙනවා වේදනාවක් තියෙනවා මෙතන මේ දනිස්ස දන්න උනාට ওই වේදනාව දකින්නවද අපේ? කවදාවත් දැකලා නැහැනේ. පේනවද? පේන්නෙත් නැහැ. දොස්තර කෙනෙක් වුණත් එයා මෙතන රිදෙන්න හේතුව මොකක්ද කියලා හොයනවා මිස මේ වේදනාව සුදුද කළුද රතුද ඔහොම හොයන්න බෑනේ යාට පේන්නේ නැහනේ ඒක. මොකක් නිසාද මෙතෙන් රිදෙනව ඇත්තේ කියලා තමයි එයා කල්පනා කරන්නේ. තැලිලාද
නැත්තම් තෙරපීමක් ඇවිල්ලාද? මේ ඇටකොටු වල තියෙන ජෙල් එක නැති වෙලා ගිහින්ද හන්දියේ තියෙන මොකක් හරිනේ යා කල්පනා කරන්නේ ඇත්තටම. නැත්තම් ඉඳගෙන ඉන්න විදිහේ වැරැද්දක්ද? නිදා ගන්න විදිහේ වැරැද්දක්ද? ඔයගේ යා කල්පනා කරන එක විදිහට. නමුත් යා මේ වේදනාව මොකද්ද කියලා කල්පනා කළාට වැඩකුත් නැහැ. ඒක පේන්නේ නැහැ. ඉතින් නොපෙනෙන දේවල් අනිත්‍ය වශයෙන් අවබෝධ කරගන්න අමාරුයි. ඒ දන්නේ නැති දෙයක් කොහොමද අනිත්‍යයි කියලා අවබෝධ කරගන්නේ? ඉතින් ඒක නිසා සමාධියක් නැති කෙනෙකුට වේදනාව පෙනෙන්නේ නැහැ. සංඥාව කියන එක පේන්නේ නැහැ. සංස්කාර කියන එක පෙනෙන්නේ නැහැ. විඥාණය කියන එක පෙනෙන්නේ නැහැ. ඒ නිසා සමාධියක් නැති හැමෝම උත්සාහ කරන්න ඕනි ඉස්සෙල්ලාම අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න රූපය. ක්‍රම කීපයක් කියලා තියෙන අවබෝධ කරගන්න හැටි. කැමැතිනම් මේක අවබෝධ කරන්න මහන්සි ගන්න පුළුවන්. පඨවි ධාතු 20 එකක් ගානේ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා. පඨවි ධාතු 20. ඊළඟට ආපෝ ධාතු 12 අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා. ඊළඟට තේජෝ ධාතු 4 අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා. වායෝ ධාතු 6 අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා. ඒ තමයි එක ක්‍රමයක්. ඒක තමයි බොහෝම ප්‍රසිද්ධම ක්‍රමය. පඨවි ආපෝ තේජෝ වායෝ අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම. එහෙම මෙනෙහි කරන්න යාට ඒව වැටහෙන්න ගන්නවා අනිත්‍යයි කියලා. අනිත්‍යයි කියලා වැටහෙනවා කියන්නේ මොකද්ද? මේ නිකන් අනිත්‍යයි කියලා කාලයක් හිතෙනකොට හිතෙනවනේ අපිට. අනේ හැම දෙයක්ම අනිත්‍යයි කියලා. ඒක නෙවෙයි. ඒ නිකන් හිතෙන සිතුවිල්ලක් ඒක. සිතුවිල්ලකින් කෙලෙස් ප්‍රහාණය කරන්න බෑ. ඇත්තටම සිතුවිල්ලකින් විතරක් කෙලෙස් නැති වෙන්නේ නැහැ. පඨවි ධාතු අනිත්‍යයි කියලා දැන් අපි හිතමු කෙස් නැමැති පඨවි ධාතු අනිත්‍යයි කියලා හිතනවා. කවදා හරි දවසකට අපිට පුළුවන් වෙන්න ඕනේ කෙස් හැදිලා තියෙන හැටි දකින්න පුංචි කොටස් වලින්. අර රූප කලාප කියලානේ කියන්නේ. කුඩා කොටස්. ඒ කොටස් වලින් කෙස් හැදිලා තියෙන හැටි ඒවට කියන අපි රූප කලාප. ඊට පස්සේ කුඩා කොටස් සනයක් පාසා ඇති වෙන හැටි, පවතින හැටි, නැති වෙන හැටි නුවණින් දකින්න පුළුවන් වෙන්න ඕනේ. Tamanට ඇහැට පේනවා වගේ ඊටත් වඩා පැහැදිලිව, ඊටත් වඩා පිරිසිදුව දකින්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. අන්න ඒකට තමයි අපි කියන්නේ අනිත්‍ය අවබෝධ කරගන්නවා කියලා රූපය පිළිබඳව. ඉතින් රූපය පිළිබඳව අනිත්‍ය අවබෝධ කරගත්තොත් අර ධ්‍යාන සමාධියක් ලබා ගත්තා වගේ තමයි. ධ්‍යාන සමාධියක් නෑ. ඒ වුණාට ධ්‍යාන සමාධියක් වගේ මානසික මට්ටම බොහෝම ප්‍රබලයි. ඉතින් මේ ප්‍රබල මානසික මට්ටමින් පුළුවන් ඊළඟට වේදනාවට හිත යොමු කළාම අන්න වේදනාව පෙනෙන්න ගන්නවා යාට. ඊට පස්සේ වේදනාව අනිත්‍ය වශයෙන් අවබෝධ කළ හැකියි. සංඥාවට හිත යොමු කළ මෙනෙහි කරනකොට සංඥා පේනවා යාට. ඊළඟට සංඛාරවලට හිත යොමු කළ මෙනෙහි කරනකොට සංස්කාර පෙනෙනවා. විඥාණයට සිත යොමු කළාම යාට සිත් හට ගන්න හැටි, පවතින හැටි, නැති වෙන හැටි පෙනෙන්නට පටන් ගන්නවා. අර ධානයක් නැති අය ඉස්සෙල්ලාම ධාතු කොටස් වලින් තමයි පටන් ගන්න ඕනි අනිත්‍ය මෙනෙහි කරන එක. යම් දවසක ඒවා හොඳට දැක ගන්නට පුළුවන් වුණොත් වේදනා සංඥා සංඛාර වලට හිත යොමු කළා ඒවත් අනිත්‍ය වශයෙන් අවබෝධ කරගන්නවා. අන්න ඒවා අනිත්‍ය වශයෙන් තේරුම් ගන්න ක්‍රමය තමයි ඒක. ඒකෙත් ඉතින් අපි මෙහෙම කතා කළාට ඒකත් බොහෝම ගැඹීර කාර්යයක් ඇත්තටම. මේ සංස්කාර අනිත්‍යයි කියලා දකින්න අත නිබ්බින්දති දුක්ඛ
දුක්ඛේ එතනත්තා දුක කෙරෙහි කලකිරෙනවා. කලකිරෙනවා කියන්නේ මොකද්ද? කලකිරෙනවා කියන වචනේ එනකොටත් බයයි නේ. කලකිරුණා කියන්නේ ඔව් සමහර අය කන් නැතු ඉන්නවා කලකිරිලා. කතා කරන්නේ නැතු ඉන්නවා. බලාගත්ත පැත්ත බලාගෙන ඉන්නවා. දික්කසාද වෙන්න හිතෙනවා විවාහය ගැන කලකිරිලා. ළමයි ගැන කරකිරලා ළමයි එපා වෙලා පැත්තකට වෙලා ඉන්නව බලන්නේ හොයන්නේ මුකුත් නැතුව. මේ කියන්නේ අර වහ බොණ්ඩ හිතෙන බෙල්ල වැල දා ගන්න හිතෙන කෝච්චියට පනින්න හිතෙන ඔළුව හැරිච්ච දිහාවක යන්න හිතෙන කලකිරීම ගැන නෙමෙයි. මෙතෙන්දි මේ කලකිරීම කියලා කියන්නේ අවබෝධයට අනිත්‍යයි කියලා දකිනවා කියන එක තමයි. ඒ දැක්ම නිසා නොයල්මක් ඇති වෙනවා. අතනක් තියෙන නොයල්මක් තමයි අර කියන කලකිරීමේ. ඒ තිබිච්ච ආසාව නැති වෙලා ගියා. හැබැයි ඒක ඇති වෙච්ච ක්‍රමය වැරදි. අවබෝධයෙන් නෙමෙයි. මෝහයෙන් ඇති වෙච්ච එකක් ඒක. මෙතන දැකලා යථාර්ථය දැකලා ඇල්ම නැති කරගන්න එක තමයි මෙහිදී කලකිරීම කියලා කිව්වේ. ඒ කලකිරීම ඇති වෙච්ච කෙනා කන්නේ නැතු ඉන්නේ. බලාගත්තත බලාගෙන ඉන්නේ. ජීවිතේ පා වෙන්නේ නැහැ. එයා කලකිරෙන්නේ අත නිබ්බින්දති දුක්ඛේ. දුක කෙරෙහිනේ කලකිරෙන. දුක කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛානේ. කෙටියෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධේනේ දුක. එයා දුක කෙරෙහි පංච උපාදානස්කන්ධය කෙරෙහි කලකිරෙනවා. ඒස මග්ගෝ විසුද්ධියා. මේක තමයි ඇත්තටම නිවනට මාර්ගය කියලා උන්වහන්සේ දේශනා කළා. ඊටාම සද්ධාවෙන් ඊටාම ගෞරවයෙන් අද දවස ප්‍රතිපත්තියට මුල් තැනක් දෙමින් ප්‍රතිපත්ති පූර්වාංගමව ගත කරන්නට යෙදුණා. හැම දිනාටම තෙරුවන් සරණයි. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු